ප්‍රශ්නේ අපි කරන්නේ ඩයෝඩ් එක AC PV සමග කලින් දෙකේ අපි තියරි කතා කරලා කතා කරලා අධ්‍යයනයේ තනි කරමු ගන්න මේ වීඩියෝ එක තනි කරමු ගන්න කරන්න යන්නේ අපි මොනතරම් කරන්ට් එක ඉවර කරන්න හදන්නේ. එතකොට ඕන දැන් තිරේ දිස්සනදි ගන්න ඒක දිනවා පහත දැක්කද එක් එක් අවස්ථාවලදී පරිපතේ සංගදාලා හරහා කරන පරිපතේ හරහා කරන ධාරා සොයන්න. වරහන් ඇතුලේ තියෙන සෑම පරිපතයක්ම පරිපූර්ණ ඩයෝඩ් වෙයි. right? එතකොට දරුවනි දැන් මේකේ තියෙනවා මේ ඔක්කොම පරිපූර්ණ ඩයෝඩ්. පරිපූර්ණ ඩයෝඩ් වල විශේෂ කතාව මොකද්ද? මේක හරහා විභවාන්තරය බිඳුවයි. අර 0.4 මේ බිඳුව තියෙන්නේ. එතකොට අපි මුලින්ම කරනවා මෙයාගේ පවර් එක මෙහාට තියෙන යන්න පුළුවන්ද කියලා බලමු. පුළුවන්ද යන්න? ඔව්. යන්න පුළුවන්. එහෙනම් මොකටද ගන්න? ඔබට කර්ජ් දාන මේකේ v කීයද බිඳුව. කර්ජ් දාමම සිග්මා e සමානයි සිග්මා r නේ සමීකරණය අපි දන්න විදිහට. සිග්මා e සමානයි සිග්මා r. එතකොට පීරෝමාන තියෙන එක මේක කවුද 4. මේක බිඳුවයි. මේක හරහා ir. i 4යි i. ඒ කියන්නේ 4 සමානයි 4යි i. 4 බෙදුවම දරුවනේ 1යි i. ගන්න දානවා 1යි. දෙවෙනි ගාන තියෙන්නේ මේ අප. මේක තියෙන්නේ මේ දිශාවටනේ. right? ඒ දිශාවට යන්න පුළුවන්ද කියලා බලන්න යන්න පුළුවන්ද බෑ. යන්න බෑ. එහෙනම් i කීයද? i සමානයි බිඳුව. එතකොට වෙනවා මේ අග්‍රේ සම්බන්ධය. මේක කම්බියක් වගේ මේ අග්‍රේ මේක ඇවිල්ලා මෙතෙන්ටම සමාන වෙනවා. මේ පැත්ත එක එහා පැත්තට සමාන වෙනවා. එතකොට මේක මෙතෙන්ට සමාන වෙනවා නම් මේ හරහා විභවන්තරය කීයද? 4 වෝල්ට්. මේක හරහා 4 වෝල්ට් නම් මේක හරහා කීයක් වෙනවා? v සමානයි 4. right. ඔය දෙක දාගන්න. ඒක මීලං ගණන් දෙවි දමන තීරේ දිස්සරේ ගානක්. right. ඔයගොල්ලෝ ඔක පොඩ්ඩක් පොස් කරලා බලලා ඊට පස්සේ ගාන හදන්න ගන්න ඔයගොල්ලෝ පොඩ්ඩක් නුත් කරගෙන. එහෙනම් right බලන්න. තුන්වෙනි ගාන දෙනවා මෙන්න මෙහෙම. right. පරිපූර්ණ ඩයෝඩ් ඔක්කොම ඒකයි විශේෂ කතාව. එතකොට දැන් මේක කරන්ට් එක යන්න හදනවා. දැන් ඔන්න මේක විශේෂයි පොඩ්ඩක් කලින් ඇවිල්ලා නේ මේ වගේ ගන්න. ඔක දානවා ඕකේ. right දරුවනේ මෙහෙම ගානක් එනකොට ඇවිල්ලා දෙතෙන්ට ඇවිල්ලා මෙන්න මෙතෙන්ට ආවම දරුවනේ පාරවල් දෙකක් තියෙනවා. එක පාරක් උඩින් එක පාරක් යටින්. අපිට උඩින් ඒ පාරවල උඩින් යන පාරේ විභවාන්තරයක් නැහැ. පරිපූර්ණ ඩයෝඩයක් ඉන්නවා. යටින් යන පාරේ ධාරාවක් ගියොත් විභවාන්තරයක් එනවා. හිතන්න නිකන් මේක කලර් ලයිට් එකක්. ප්‍රතිරෝධයක් කියන්නේ වාහන ගමන් කිරීමට සිදු කරන දැන් ප්‍රතිරෝධයක් කියන්නේ කලර් ලයිට් එකක්. ඒක ඉලක්කම වාහනේ ගමන් කිරීමට සිදු කරන බාධා. හිතමු අපි නිකන් 2යි කියන්නේ 2යි මිනිත්. පාරක් තියෙනවා. උඩ පාරෙන් ගියොත් දරුවනේ කිසිම ට්‍රැෆික් එකක් නැහැ. උඩින් යන්න පුළුවන් මේ පාර. මේ පාර දිගේ ගියොත් විනාඩි 2ක් නවත්තන්න. ඔයගොල්ලෝ යට පාරෙන් යනවද නැහැ? ධාරාවත් එහෙම ධාරාව උගලට වඩා මුලේ තියෙනවා. ඔයගොල්ලෝ කියන්නේ ධාරාවට උගලට වඩා මුලේ තියෙනවා. හරිද? එතකොට ධාරාව මෙතනින් ආපු ධාරාව උඩිනුත් යනවා යටිනුත් යනවානේ. sorry උඩින් යනවා දානවා යටිනුත් යනවා. බලනකොට යට එක්කලා ගන්නවා වගේ අර කලර් ලයිට් එකක් තියෙනවා. එහෙනම් උඩින් යටින් යන්නේ නැහැ. උඩින් විතරයි යන්නේ. ඒක විශේෂ කරුණු. right. දැන් අයියනෝ. දැන් මොකද කරන්නේ? ඔය උඩින් යන මෙන්න මේ රවුමට කර්ජස් දානවා ඔය රවුමට. කර්ජස් දාම මොකද වෙන්නේ? සිග්මා e සමානයි සිග්මා y. සිග්මා e සමානයි සිග්මා y. ඒක තියෙනවා. මේක හරහා තියෙන එක බැටරි මේක 4යි වෝල්ට්. මෙතනින් යනකොට මේක බිඳුව. මේක නෝට 4යි. අනිදරුවනේ ඉතින් මේක 4යි වෙලා 4ෙන් බෙදෙලා 4ට 4 කැපුවා. එකයි අඩිය වෙනවා. ඊටවසම් මේ ගානට එනවා. ඒකත් 4යි වෝල්ට්. දැන් මේකේ කරන්ට් එක මේ වගේම එනවා. right. මෙතනින් ඇවිල්ලා මෙහෙන්ට සපෝට් එකේ තියෙන්නේ. මෙහෙට ඇවිල්ලා මෙතෙන්ට ආවට පස්සේ පාරවල් දෙකක් තියෙනවා. උඩින් යන්නේ. උඩින් ඩයෝඩ් එකක් පස්සට ලඟුරු වෙන්න තියෙනවා. ඒ හරහා කරන්ට් එක නැද්ද නැහැ. ඒ කියන්නේ පාලමක් නැහැ වගේ නිකන්. අපි හිතමු යන්න දෙන්නේ නැහැ පොලිසිය නවත්තන් ඉන්න මේ කර්ෆියු කරෝනාස්සේ කර්ෆියු යන්නම දෙන්නේ නැහැ. කවාහනේට. ඒක මොකද වෙන්නේ? මේ කරන්ට් එක යන්න පුළුවන් බෑ. හැබැයි පල්ලෙහා පාරේ යන්න පුළුවන්. පොලිසිය මෙතන ඉන්නවා අපි යනවා පුතා. මේකෙන් දාලානේ. කොහොමද එහෙම කරන්නේ නේද? අන්න ඒ වගේ එන ධාරාව සම්පූර්ණයෙන්ම මේක හරහා යනවා. right මේක හරහා යනවා. දැන් දානවා කර්ජ් එකේ පළවෙනි නියමය. දාන්නේ දෙවෙනි නියමය. මෙන්න මෙහෙම වෙන්නේ මෙන්න මෙහෙම ගිහින් මෙන්න මෙහෙම කතාවට තමයි කර්ජ් දාන්නේ. සිග්මා e සමානයි සිග්මා y. එතකොට සිග්මා e සමානයි සිග්මා y අල්ලුවාම සිග්මා e වෙන්නේ 4යි. එකම බැටරිය මේ පාර දෙක යනකොට 4නේ.
මෙතනින් 2යි. මේක හරහා 4යි යන්නේ. එතකොට වෙන්නේ නැහැ එච්චර. එතකොට 4 සමානයි 6යි. දෙකෙන් බෙදුණොත් 4ට 2 ඒවා 2යි 6ට 2 ඒවා 3යි. 3ෙන් බෙදුණොත් 2 බෙදීම 3යි. අයි කියලා දානවා කියලා. ඇත්තටම දරුවනේ මේ ගානේ දාන්න පුළුවන් මේක අර විභවාන්තර කියන. ඒක හරියට කොහොමද? යටේ එක්කෙනා විභවාන්තර වල ඒකම උඩට එන්නේ. ඒ කියන්නේ මෙන්න මෙහෙම. කොහොමද? මේ ප්‍රතිරෝධය මෙතනින් මෙතෙන්ට සම්බන්ධ වෙලා තියෙන දරුවනේ. මේ ප්‍රතිරෝධය මෙතෙන්ට සම්බන්ධ වෙලා තියෙනවා. ඒතකොට මේකේ විභවාන්තරය ගත්තත් එකයි අපිට උඩින් ගත්තත් එකයි දෙකම වෙන්නේ. එනවා විෂම නැහැ යා දාලා ඒක හොයාගන්න. අයි කියන්නේ කවුද දරුවනේ? අයි කියන්නේ මේකෙන් අයි කියන්නේ අපි වර්ණයෙන් දෙක. R කියන්නේ 2. එතකොට 4 බෙදීම 3යි වෝල්ට්. මේ දෙක දාගන්න හරි සරලව තමයි අපි කරන්නේ. දරුවනේ පස්සේ ගන්න. ඒකේ තියෙනවා මේ වගේ ඩයෝඩ් දෙකම පරිපූර්ණයි. කරන්ට් එකක් එනවා මෙහෙම මෙතනේ පාරවල් දෙකයි. උඩ පාර දිගේ ප්‍රතිරෝධයක් නැහැ. යට පාර දිගේ යන්න දෙන්නේ නැහැ. පොලිසිය ඉන්නවා. එහෙනම් කෙලින්ම දාරාව යට වලින් උඹ පොලිසියෙන් හින්දපන් වෙලා අනිත් පාරේ යනවා. එහෙම අපි කොහොමද කරන්නේ? එතකොට මේ රවුමට දානවා කර්චර්. සිග්මා E සමානයි සිග්මා E R. මේ රවුම දින එක බැටරිය 4යි. මෙතනින් එනකොට බිඳුවයි. මෙතනින් එනකොට 4යි. 4 සමානයි 4යි. 4 බෙදුවාම ධාරාව 1යි. දරුවනේ ඔකක් දාගන්න. පොඩ්ඩක් 35 ගානක් ඒකේ තියෙනවා පහත එක්ක පරිපත්‍ය වල ගලා යන ධාරා සොයන්න. පෙරහැඟුරු විභවයේ සිලිකන් වල 0.7යි ජර්මනි වල 0.3. ඒකේ පළවෙනි ගාන. රයිට්? පළවෙනි ගානේ තියෙනවා පුතා මෙන්න මෙහෙම සිලිකන් ඩයෝඩ් එකක් දාලා තියෙනවා. එතකොට අපි ගන්නවා සිලිකන් ඩයෝඩ් එක හරහා විභවන්තර කීයද? 0.7යි. එහෙනම් මේක 0.7ක් වෙනවා. දැන් මේකෙන් අයි ධාරාවක් එනවා. මෙතනින් යනවා. එතකොට ඔක්කොම අයි මේ හරහට යන්නේ අයි. මේ රවුමට දානවා. කයිට්ගේ පළවෙනි දෙවෙනි සිග්මා E සමානයි සිග්මා E R. එතකොට මේ රවුම හරහා තියෙන එකම බැටරිය 4යි වෝල්ට් මෙන්න මේක. මෙතනින් යනකොට මෙතනින් 0.7ක් අඩු වෙනවා. හරි පරිපූර්ණ එකේදී දරුවනේ අපි බිඳුව එකේ පැත්තේ සිලිකන් එකේදී 0.7. මේක 0.7යි මේක 4යි. එහෙනම් 0.7 මෙහාට ආවම 4 වලින් 0.7යි. ඒ කියන්නේ 3.3යි. 3.4 බිලොම් කීයද? සුන්නට නැහැ. 33 4 8යි. 10ට 2යි. දෙවරක් 4 8යි. 10 මට ගියම් දෙකක් ඉතිරි 20ට 5. එච්චර ඇම්පියර් ප්‍රමාණයක් කරනවා. මේ උත්තරේ පොඩ මතක තියාගන්න ඉතින් ඉස්සරහට ඕන විදිහට 0.8යි දෙකයි 5. රයිට්? එතකොට මේ ගානේදී නම් මෙහෙම කරන්ට් එකක් ගන්න ඇතුළත යන්නේ නැහැ. එහෙනම්යි කියන්නේ බිඳුව. මේක මේ වේග 4යි වෝල්ට්. එතකොට මේ අග්‍රය මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. ඒ විතර ප්‍රතිරෝධයක් වලින් කරා කරන්ට් එකක් යන්න නම් ඊතර ගිය බිඳුවයිනේ. මේකේ මේ වේග මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේක හරහා 4යි නම් මේක හරහා ගියේ AV සමානයි 4යි. එතකොට සිලිකන් මේක හරහා මේ වේග 4යි වෝල්ට් එනවා. ඔය දෙක දාගන්න උටක් ගන්න. ඊළඟට මෙහෙම තියෙනවා. මේක අර වගේම බලමු. මෙතනින් අයි ධාරාවක් එනවා. මෙතෙන්ට වෙනවා. එතනදී පාරවල් දෙකක් තියෙනවා පුතේ. ඉතින් යන්න පුළුවන් යටින් යන්න පුළුවන්. පරිපූර්ණ එකේ වලට මතක ඇති. උඩින් විභවාන්තර බිඳුවක් කියන උඩින් විතරයි ගියේ. මේකේ විශේෂ කතාව සිලිකන් වල 0.7යි. විද්දුව නෙමෙයි. ඒතකොට මේක ආරත් විභවාන්තරයක් තියෙනවනේ. ඒතකොට මේක ආරත් 0.7යි. රයිට්? එතකොට උඩිනුත් 0.7යි. හරිද? එතකොට විභවාන්තරයක් තියෙනවා කියන්නේ අර මේ හරිය මේකේ කලර් ලයිට් එකක් තියෙනවා මොකක් හරි මෙතනත් කලර් ලයිට් එකක් තියෙනවා. මේකේ වෙලාව අඩුයි නම් මේකේ වෙලාව වැඩි නම් අර අඩු වෙලාවට වැඩි අඩු වෙලාවක් තියන වෙන කලර් ලයිට් එකේ වැඩිපුර වාහන ප්‍රමාණයක් ගියාට වැඩිපුර ටිකක් යන හින්දා එතන ට්‍රැෆික් එක තියෙනවා නේද? ඒකකොට මේ පැත්තෙමුත් යනවා. අර කලර් ලයිට් එක වැඩිපුර තිබ්බට පාරේ ට්‍රැෆික් එක අඩු වෙන මේ පැත්තෙත් වාහන ප්‍රමාණයක් යනවා. හැබැයි අර අඩු වෙලාව තියෙන එකට වැඩිපුර වාහන ප්‍රමාණයක් යනවා. වැඩි වෙලාව තියෙන එකට අඩුපුර මේකක් යනවා. ඒකයි වෙනස වෙන්නේ. නමුත් දැන් මෙතන ප්‍රතිරෝධයක් නෙමෙයි තියෙන්නේ. විභවාන්තරයක් තියෙනවා නම් පල්ලෙහෙගෙත් ඒ විභවාන්තරෙම එන්න ඕනේ. ඇයි? මෙන්න මෙතනදී මෙතන මේක බිඳුවයිනේ. සෝරි මෙතන මේ බෙවුවා මෙතනදී. මෙතන මේ බෙවුවා මෙතනදී. ඒක උඩේ ගිය දශමතර මේකත් දශමතයිනේ. මේ ප්‍රතිරෝධය. ප්‍රතිරෝධයේ දශමතක් වෙන්න බෑ. අන්න ඒක 0.7යි නම් උඩිනුත් කරන්ට් එකක් යන්න ඕනේ මොකක් හරි. යටිනුත් කරන්ට් එකක් යන්න ඕනේ. ඒ දෙකම මෙතෙන්ට ඇවිල්ලා I2 I1 එකතු වෙලා හැදෙන්නේ කවුද? I ඇවිල්ලා I1 I2 බෙදුණා නම්
I1 I2 ආවනම් මෙතෙන්ට I කියලා ධාරාවක් තමයි එන්නේ. ඒ අතන එකතු ආයයි එන්නේ. දැන් මොකද කරන්නේ? අපි කර්චෆ් දාන. සිග්මා E සමානයි සිග්මා E R. ඕක දානකොට මේ රවුම උඩට මෙන්න මේ රවුම දාන්නේ. මෙන්න මෙහෙම ගිහ රවුමට දාන්න. එතකොට සිග්මා E වලට එන්නේ E වලට 4යි. මේකට අපි කම්බැට් එකනේ. මෙතනින් යනකොට දශම 7යි. දාන්න. මෙතනින් යනකොට 4යි. එතකොට දශම 7 මෙහාට આવොත් 4 වලට දශම 7යි. 4යි 3.3යි 4යි. මේක කලින් හදපු උත්තරේමයි. ඒක මම මතක තියාගන්න කිව්වේ. 3.34 ඉඳලා 3.33ට 8යි. 32යි 33 ගියාම 1යි 10ට 2යි 10න් 8ක් ගියාම 2යි 20ට 5යි. ඔච්චර ධාරාවක් තියෙනවා. එතකොට දැන් හොයාගත්ත මේ ආපු අය 0.8යි 2යි 5යි. දැන් මේක හොයා. අපිට අර ඩයෝඩ් එක ගන්න කරන්ට් එක ගන්න සමීකරණයක් කිසිම දෙයක් නැහැ. ඒතකොට අපි කරන්න තියෙන අනිත්‍යව මාර්ගෙන් මේක හොයාගන්න. තේරුණාද? නිකන් පොර වැඩක් කරනවා වගේ තමයි. මෙන්න ඒ මාර්ගෙන් තමයි අපි හොයාගන්නේ. ඒතකොට මෙතන v සමානයි IR දාන්න. යට අපි මෙයාට එතකොට එතන v.7යි. I කියන්නේ I2 R කියන්නේ 2. මේක දෙකෙන් බෙදුවම 0.7ට 2 ඒව 3යි. එකක් ඉතුරුයි 10ට 5යි 350ම දාගමු. මොකද මෙතන දශම ස්ථාන 3කට තියෙනවා. එතකොට දරුවනේ ආව 0.8යි 2යි 5. යටින් ගිහිල්ලා තියෙනවා ධාරාව යටින් ගිහිල්ලා තියෙන 0.8යි 3යි 5යි. මෙන්න ඒවා හිතන්න එපා I1 right. ඒතර මේක I1 කොහොමද දාන්නේ? ආවාට 105 350 කැටින් යන ඉතුරු ටික මේක හරහා යන්න බැදලා. ඒතකොට ඒක ගන්න 0.8යි 2යි 5යි අඩු කරන්න ඕනේ 0.3යි 5යි. 5යි 5යි 12න් 5 7යි 7න් 3ක් 4යි. එතකොට I1 කියන්නේ ඔන්න ඔය කරන්නේ. ඔක තමයි ඒගොල්ලෝ හරි. ඒක හරි ඉවර. ඊළඟ ගන්නට යනවා. ඒකේ තියෙන්නේ මේවා. ඒකෙදිත් අර වගේම කරන්ට් එක මෙහෙම එනවා. මෙතෙන් දාපු කරන්ට් එක සිලිකන් උනත් පුතේ පසුනැපුඩ වෙලාවේ කරන්ට් එකක් යන්නේ නැහැ. එතකොට උඩින් යන්නේ නැහැ. යටින් ඉඳලා යාපදාව සම්පූර්ණයෙන් යනවා. එහෙනම් මෙහෙම එනවා. දැන් අපි මෙන්න මේ රවුමට කයිදස් දාන්න. මොන රවුමට කයිදස් දාන්න. එතකොට සිග්මා E සමානයි අර වගේම සිග්මා E ආ. එකම බැටරිය 4යි. අදින් ඉන්නකොට 2යි. මේ 4යි. 2යි 4යි. අය දැන් මොකද කරන්නේ දෙකෙන් බෙදෙන්න 1යි 3යි 2 බෙදුවා දැන් ගානේ 6 මේ ගාන විභාන්තරයේදී ඒක හරියට හරි සතු මේක විභාන්තරය කියන්නේ මෙන්න මේක හොයාගත්තා හරියට ඒක හරියට v සමානයි කියලා දාන්න I කියන්නේ මේක මෙතන තුනයි ඔය ටික දැන් දෙක හතරේ තුනයි ඔය ටික දාන්න මොකද පොට්ටක් ගන්න ඔව් අරගෙන ඊළඟ ගානේ අපි හදන්න යන්නේ. මේක තියෙනවා I ධාරාව දැන් මෙතන 4 වෝල්ට් ජර්මනි සිලිකන් ඩයෝඩ් එකක් සමාන්තරව දාන්න. මේ ආපු කරන්ට් එක. උතනින් පාරවල් දෙකක් තියෙනවා. උඩ පාර දිගේ ගියොත් 0.7යි. යට පාර දිගේ ගියොත් 0.3. එතකොට එකම දැන් දෙකකින් මේක ගැට ගහලා තියෙන්නේ. මේකම දැන් දෙකකින් එකම ලක්ෂ දෙකකින් ගැට ගහලා. එතකොට 0.3 තියෙන එක්කෙනාගේ අඩුවෙනේ. එයා තමයි නැඹුරු වෙන්නේ. ඇයි? මේක දශම මේක දශම තමයි බෑ. එහෙම වෙන්න බෑනේ ඩයෝඩ් එක. යට එක දශම 3යි නම් උඩ දශම 3 වෙන්න ඕනේ. මොකද වෙන්නේ? අඩු එක්කෙනාට දැන් හම්බ වෙනවා. කොහොමද එන්නේ? අඩු එක්කෙනාට දැන් හම්බ වෙනවා. එතකොට ඒ ආපු ධාරාව මේකෙන් හරහා විතරයි යන්නේ. ඒ අරක මේක හරහා දශම 3ක් තිබ්බට මේක හරහා දශම 3ක් තිබ්බට දශම 3ෙන් සිලිකන් පෙරනගුරු වෙන්නේ නැහැ. කලින් දන්නෝ ඒක. සිලිකන් පෙරනගුරු වෙන්නේ නැහැ. කලින් වීඩියෝස් වලින් ඒවා ගන්න. එතකොට ඒක දශම 4ට වඩා වැඩි වුණොත් තමයි කරන්ට් එක යන්න පුළුවන්. එහෙනම් මෙතන ආයේ ඒක විශේෂ කතාවක් පුතා පොළ කරන්න තියලා කරන්න ඇති දෙයක්. right මේක හරහා දාන සිග්මා E සමාන සිග්මා E ආ. එතකොට මෙතනින් ඇවිල්ලා 4යි එකම බැටරිය. මේකකින් එනකොට කීයද? මේක 0.3යි. ඊට පස්සේ 4න් යනකොට 4යි. එතකොට 4න් 0.3ක් අඩු කරන මේ පැත්තට ගියාම ඍණ වෙනවා. 3.7යි 3.7 අතර මේක වැඩි වෙලා තියෙන එක මේ හිතන්නේ බෙදියට පුතා. ඒතර කී 3ට 7 ඒවා නෑ 37ට 9යි 10ට 2යි 10න් 8ක් ගියාම
2.20ට 5යි. එච්චරෙන් දෙපොළ නැකේ. ඒක අනිතරින් ඉවර. තව ගන්න. මේක දිලා මෙහෙම. මෙහෙම තිබ්බම කරුනේ. අර වගේම ධාරාව දාගෙන යන්න. right. මෙතෙන්ටම එතනේ පාරවල් දෙකයි උඩින් එකයි යටින් එකයි. උඩින් ගියොත් යටින් යන්න බෑ කොහොමද අර ජර්මනියෙන් පස්සට කරු වෙනවනේ තියෙන්නේ. දැන් උඩින් විතරයි යන්නේ. right. එතකොට මොකද වෙන්නේ දරුවනේ? මේක ආවම 0.3යි සිලිකන් හරහා යවුවොත් එහෙම ගන්න. මේක අහලා නැහැ. මේක බැලුවොත් දරුවනේ. උඩේක 0.7 ඉන්න මේක හරහා 0.7 වෙනවා. ජර්මනි හරහා 0.7 වෙනවා. නමුත් අර පස්සට මුල් වෙලා ඉන්න මෙයා වෙන්නේ නැහැ. right. දැන් කරන්ට් එකක් යනවනේ. ඒක තමයි සිග්මා E සමානයි. සිග්මා Y. E වලට කවුද එන්නේ? E වලට දෙකම බැටරි 4යි. මේක හරහා යනකොට 0.7. අර කරා යනකොට 7යි. I. 0.7 මෙහෙට ගියොත් 4 ඍණ 0.7යි. 4යි I. 3.3යි. 4යි I. 4 බෙද. 3ට නෑ. 33ට 4 ඒවා 8යි 10ට 2යි. එකක් බෙදුණු 5යි. ඔය ආකාරයට ඒක කරන් දෙයක් ඉවරයි. මේ දෙකට අග්ගල දාගන්න දරුවනේ. දරුවනේ දැන් ගානක් තියෙනවා. මෙන්න මේ රූපය ගන්න ඕනේ. මේ රූපය අරගෙන මේ වගුව ගහගන්න. වගුව ගහන කලින් මෙහෙම ලියන්න. පහත දැක්කට පරිපත තියෙනවා. ඩයෝඩේ පරිපූර්ණ වේ. මේක පරිපූර්ණයි. E ශූන්‍යයේ සිට විචලනයේදී පහත වගුව පුරවන මේ පහත වගුව පුරව ඒ කියන්නේ E ඊටසෙන්ති VD VR සොය ඊටයි දිලිව E වෙනස් නෙකරන්නේ ඊටයි දිලිව VD ප්‍රතිරෝධයේ අග්‍රාන්තර විභවාන්තරය වන VR ධාරා විචලනය වන ආකාරය පස්තාර ගත කරන්න. ඔබට පෝස්ට් කරලා ලියන්න right. මේකෙදි ඔබට දන්නවද උනේ? එතනින් ධාරාවක් ආවොත් මේක මම විතර පන්ති අපි ඩයෝඩ් එක උනට මේ ගන්න කරේ නෑ. ආවොත් I කියලා ධාරාව ගියා. යනකොට පරිපූර්ණ ඩයෝඩ් කරා යොන්දර කීයද පුතා? බිඳුව. එහෙනම් මේක බලන්න දෙයක් නෑ. හැම එකටම බිඳුව. එතකොට ඔයගොල්ලෝ දන්නවා අරගේ අභ්‍යන්තර ප්‍රතිරෝධයක් නැති ඉන්න සම්පූර්ණ එක E නේ. සම්පූර්ණ එක E. E ගෙන් මේක අඩු වෙච්ච එක තමයි මෙතෙන් දෙන්නයි. මේක නම් මේ දෙන්න එකතු වෙලා මේක හැදෙන්නේ. එතකොට මේක බිඳුවයි නම් E ගෙන් බිඳුව අඩු වුණාම මේ උත්තරේ එන්න බෑ. එතකොට VR ට එන්නේ මේකෙන් මේක අඩු කරපු උත්තරේ. ඒ කියන්නේ බිඳුවයි. දශමයකින් බිඳුව අඩු කරාම 0.1යි. 0.5 බිඳුව අඩු කරාම 0.5. එකෙන් බිඳුව අඩු කරාම 1යි. දෙකෙන් බිඳුව අඩු කරාම 2යි. තුනෙන් බිඳුව අඩු කරාම 3යි. ඊට පස්සේ දරුවනේ දැන් අහනවා I නේ. දැන් මේක අපි දන්නවා. V සමානයි IR දැම්මොත් ඒකට V කියන්නේ කීයද? අපි නිකන් V ම දාගමුකෝ VR කියලා. R ගෙන් බෙදන්න ඕනේ. I ගන්න. එතකොට VR ගෙන් බෙදනවා කියන්නේ 10 වැඩි කිරීම 10 තුනෙන් බෙදන්න. ඒ කියන්නේ VR 10 ඍණ 4. දැන් අපිට පළවෙනි එක ගත්තොත් මේක බිඳුව නම් බිඳුව වැඩි කිරීම මේක කියන්නේ බිඳුවයි පුතා. එකක්. ඊට පස්සේ දශමික આવොත් දශමික වැඩි කිරීම 10 ඍණ 4නේ. දශමික වැඩි කිරීම 10 ඍණ 4 කියන්නේ දශමික වැඩි කිරීම 10 ඍණ 4. එතකොට එක වැඩි කිරීම 10 ඍණ 5. ඒ කියන්නේ අපි මිලි වලින් ගමු නේද? එතකොට අපිට ලියන්න ඕන මෙතන 10 ඍණ 3ක් ගත්තොත් මිලිනේ. එතකොට එක 10 ඍණයක් කියනවනේ ඒකත් මෙතෙන් ආවම 0.01ක්. 10 ඍණ 3 කියන්නේ මිලිනේ. එතකොට මෙතන 0.1යි මිලියක් වෙනවා. ඊට පස්සේ 0.5 වුණොත් එහෙම එන මෙතන 0.5 දාන්න තියෙනවා. 0.5 වැඩි කිරීම 10 ඍණ 4නේ. එතකොට 10 ඍණ 4 10 ඍණ 3ක් වෙන්න අපි කරනවා මිලි කරලා. එතකොට තව එක බිඳුවක් මෙතෙන් දෙනවා. එතකොට 0.05 මිලියක්. එතකොට එක වුණොත් එහෙම මෙතන යනවනේ එක. ඇයි එක වෙන්නේ? මේක එකයි නම් මෙතන බිඳුවක් වුණා එකකින් බිඳුවක් වුණා මෙතන දෙකයි බං මේක. හරිද? එතකොට එක වැඩි කිරීම 10 ඍණ 4 කියන්නේ 1.1යි මෙතන. එක 10 ඍණ එකක් මෙතන දෙනවා. ඒ කියන්නේ 0.1. 0.1 වැඩි කිරීම 10 ඍණ 3. ඒ කියන්නේ 0.1 මිලියන්.
ඊට පස්සේ 2 වුණොත් එහෙනම් තේරෙනවද දැන් මෙතන 2 වැඩි කිරීම 10 න් 4 එන්න ඕනේ 2යි කියන්නේ දශම 2යි මෙතන නේද දශම 3 වැඩි කිරීම දශම 3යි මිලියන තේරෙනවනේ ඔය වගුවන් දාගන්න අපි ඉන්නකො මේක පස්තාර ටිකක් තනින්ද දැන් දාගෙන ඉන්න කුල් ටක් ගන්න අරෝනේ ඊළඟට ඒ ගානෙම තියෙනවා E වෙනසෙදී IVD අරන් VR ඊත් එක VR වෙනස් වෙන ආකාරය පස්තර මුලින්ම අපි ගමු අපිට ලේසි අදිනක VD පුතා පරිපූර්ණ ඩයෝඩයක් ඉඳ E මොකක් වුණත් VD කියලා සිද්ධ. හරි E මොකක් වුණත් ඒක බිඳුව. ඒක ලේසි. ඊට පස්සේ මේක බිඳුව නම් E ගෙන් බිඳුව කඩ කරා මේ උත්තරේට එන්නේ කවුද? E ම තමයි. එතකොට V සමාන E නේ. V සමාන E VR සමාන E කියන්නේ ඔයගොල්ලෝ දන්නවා. ඇත්තට මේක y සමාන 1යි x වගේ නේ. ඒකයි y සමාන mx වගේ. y සමාන mx නම් මුල අක්ෂරය ගන්න ආරතිය තියෙන පස්තාරය. ඊට පස්සේ ඊළඟ එකේ දිනවා මෙන්න මෙහෙම. ධාරාව වෙනස් වෙන ආකාරය ගන්න මෙන්න මේක. එතකොට මේකෙදී i සමාන මේ පැත්තට ලියනවා. ඒක බෙදීම 10 4යි vr. එතන මේක m වගේනේ. ඇත්තට මේ vr කියන එක ඊට සමානයි නේ. m x y සමාන mx. මේක ඇත්තටම vr කියන එක e වගේ. ඇයි ඊට සමානයිනේ. එතකොට මෙතන i සමාන එක බෙදීම 10 4ට e කියලා ලියලා මේක ලියන්න පුළුවන් කාටද කියන්නේ. m වතාවක් e කියලා ලියන්න පුළුවන්. එතකොට හරිනේ. මේක y වගේ මේක. එතකොට ඒකේ පස්තාරය එන්නේ මූල ලක්ෂණ යන පස්තාරයක්. එක වෙනස තියෙන්නේ ඒක අනුක්‍රමණය අඩුයි මේක එක බෙදීම 10 කියන දශම ගානනේ. අතන එකයි අනුක්‍රමණය අඩුයි කියන පස්තාරයක් අඩුයි. රයිට්. ඔය ටික දාගන්න ඕනේ. ඔය ඊළඟ ගානක් දාගන්න ඒ ගානම තමයි ලියාගන්න අර විදිහම මේ රූපය අඳගෙන ලියන්න සිලික ඩයෝඩ් පහතුරු කියලා කියන සිලික ඩයෝඩ් පහතු වගු සම්පූර්ණ කරන්න සහ E ඉදිරියේ I VD VR අස්තර ගන්න. අර ගානමයි දරුවෝ. එක වෙනසකින් විතර දශම දක්වා වෙයි කියලා තේරෙනවා. දැන් ඔයගොල්ලෝ දන්නවා අපි පළවෙනි ගාන ගමු. මේක බිඳුවක් එද්දි මේකේ එකතු වුණි අපි දන්නවා දැන් කරන්ට් එකක් යන්න දැන් මෙහාට හරි. කරන්ට් එකක් එකට යන්න දරන මේ දෙකෙන් දශම හතක් තියෙනකොට අඩු තරමේ කරන්ට් එකක් යන්නේ. එහෙනම් මේක බිඳුව වෙද්දි මෙතන කොහොමද බිඳුවේ දශමද නැහැ. VR මේ දශම එක වෙද්දි බිඳුවයි. දශම පහ වෙද්දි බිඳුවයි. දශම හත වෙද්දි මොකද වෙන්නේ? දශම හත වෙද්දි sorry මෙතන අරගෙන බිඳුවයි නෙමෙයි මේ සිලිකන් ඩයෝඩ් එකට තියෙන්නේ. දශම එක. දශම එකක් වෙද්දි මේක දශම එකක් වෙනවා. කරන්ට් එකක් යන්නේ නැහැ නේද? ඒ කියන්නේ මෙතනින් කරන්ට් එකක් ගියා නම් V සමාන I දාලා මේක ඇවිල්ලා එන්න ඕනේ. එහෙම එකක් යන්නේ නැහැ නේ කරන්ට් එකක් යන්න තින්ද දශම එක සම්පූර්ණයෙන් මෙහාට එන්නේ. ඊට පස්සේ දශම පහ වුණොත් එහෙනම් මේක මෙතනින් කරන්ට් එකක් තාම යන්නේ නැහැ නේ. එහෙනම් අර දශම පහ මෙයා ගාව නෙමෙයි මෙයා ගාව තියෙන්නේ. කරන්ට් එකක් එන්න නැත්නම් මේ කම්බි කෑල්ලක් වගේ නේ. ඒතකොට මෙතන කම්බි කෑල්ල තිබ්බා වගේ කියලා දුවම මෙතන දශම පහයි. දශම හත වුණොත් ඒත් මෙතනින් කරන්ට් එකක් යන්නේ නැහැ අර ක්‍රිටිකල් අවස්ථාව. මෙතන දශම හතයි. ඒතකොට මෙතකම්ම VR කියන්න නම් පුතා. මෙතකම්ම VR බිඳුවයි. දැන් I මොකද වෙන්නේ? I ඔය ඔක්කොගෙම බිඳුවයි. ඒ කරන්ට් එකක් යන්නේ නැහැ ඔය අවස්ථාවකදී. කණේ කරලා පොඩ වෙනස් වෙනවා. තේරුණාද? ඒක එක විදිහට. එතකොට පොඩ්ඩක් ඉන්න. දැන් මේකේ 1 වෝල්ට් වුණොත් එහෙම මොකද වෙන්නේ කියලා බලමු. 1 වෝල්ට් වුණොත් මෙතනින් 0.7ක් තියාගෙන මෙයාට 0.3ක් එනවා. රයිට්? එතකොට දිගටම මෙයාගේ කීය වුණත් 0.7ක් නේ ඉන්න තියෙන්නේ. ඒ ටික හරි. එතකොට VR කීයක් වෙනවද? 0.7 නම් 0.3යි. මෙයාගේ 2 වුණොත් කීයක් නේද දරුවනේ? 2 වුණොත් එහෙම 2ෙන් 0.7ක් ගියොත් මෙතන එනවා 1.3. එතකොට මෙතන 3 වුණොත් 3ෙන් 0.7ක් ගියාම මෙතන එනවා 2.3. right. ඒකත් එක කරන්ට් එක බලන්නයි තියෙන්නේ. දැන් අපි පොඩ්ඩක් කරන්ට් එක වලින් V සමානයි I ආව දාන්න මේකට. VR සමානයි I වතාව 10 4. එතකොට එක බෙදීම 10 4 වතාවක් VR. නේ I කියන්නේ. එතකොට VR කියන පළවෙනි එකේ දශම තරම් මෙතන එකේදී දශම 3. එතකොට දශම 3 වැඩි කිරීම 10 4ක් උඩේදී 10 ඍණ 4 වෙනවා. ඒ කියන්නේ දශම 3 වැඩි කිරීම 3 වැඩි කිරීම නෑ. අපි මිලි කරගමු. 0.03ක් වුණා මෙතන 10 ඍණ 3 වෙනවා. ඒ කියන්නේ 0.03 මිලියන. එතන මෙතන එක 0.03. එතකොට මෙතනදී බලන්න හිතන්නකෝ. 1.3 වුණොත් එහෙනම් මොකද වෙන්නේ? 1.3 වැඩි කිරීම මෙතන ඉඳන් යන්නේ උඩට. 1.3 වැඩි කිරීම 10 ඍණ 4. ඒ කියන්නේ 0.13 වැඩි කිරීම 10 ඍණ 3. ඒ කියන්නේ 10 ඍණ 3 කියන්නේ 0.13. එතකොට
2.3 තියෙනවා තේරෙනවනේ මෙතන 2.3 එනොත් එහෙනම් 0.1 නේ 0.2 right ඒකත් හරි එතකොට දැන් මේකේ මේක මිලියන් නේද එතකොට මේකේ ඒකත් හරි දැන් graph ටික තමයි පොඩ්ඩක් කලින් ඉවරට වෙනස් වෙන්නේ මුලින්ම PD ගැන හිතුවොත් E වැඩි කරද්දී මුලදී 0.7 වෙනකම් කරන්ට් එකක් ගියද නැහැ විභවාන්තරයක් තිබ්බද ඒ කියන්නේ sorry VD නේ VD ඔව් 0.7 දී ඔමේ 0.1දී 0.1යි 0.5යි 0.5යි 0.7යි 0.7 වෙනකම් මෙයාට තිබ්බ ගන්න නේ ඊට පස්සේ 0.7 පස්සේ මොකද උනේ කෙලින් මේව 0.7 මේ ඉතින් ඉහට වෙනස් වෙන්නේ නැහැ 0.7 තමයිනේ අරය වැඩි කරගෙන යද්දි මෙයා තමයි වැඩි වුනේ හැබැයි VR මෙයා 0.7 වෙනකම් මෙයාට VR එකක් තිබ්බද නැහැ එහෙනම් ඒක එන්නේ මෙහෙම 0.7 පස්සේ මොකද වෙන්නේ ඊ 0.7 පස්සේ තමයි අර කරන්ට් එකක් යන්න ගන්න කලින් විදිහට දැන් මෙතන ධාරාව ගැන හිතුවොත් එහෙනම් ධාරාව ඉතින් විභවාන්තරයක් නැත්නම් ධාරාව කියන්නේ නැහැ මෙතන මුලින්ම අර 0.7 වෙනකම් කරන්ට් එක ගියේ නැහැ ඊට පස්සේ මේක කරනවා y සමානයි mx ඊට පස්සේ අර කලින් එකේ වගේද right ඔය ටික දාගන්න දැන් මේ තව ගණන් දෙකක් දක්වලා තියෙනවා මේ ගාන ලියා ගන්න ඒක ලියන්න පරිපතේ 10 යෝම් ප්‍රතිරෝධය හරහා ගන්න ධාරාවත් 4 යෝම් ප්‍රතිරෝධය හරහා ගන්න ධාරාවත් සිලිකන් ඩයෝඩ් එක හරහා ගන්න ධාරාවත් වෙන වෙනම සොයන්න කියලා. right ඒකේ අර වගේ මෙතින් ධාරාව දාගන්නවා. right මෙතෙන්ට ආවම යාට පාරවල් දෙකක් තියෙනවා. මේ පාර දෙකේ කලින් හදපු ගානක් වගේ නිකන් මේ පාර දෙකේ යන්නත් පුළුවන්. ඒතකොට අපි දන්නවා සිලිකන් එකේ හරහා යන්න ඕනේ. එයා 0.7 අනිවාර්යයෙන්ම පෙරණ ප්‍රස්තාවක් තියෙන්නේ. එහෙනම් මේකත් 0.7 වෙන්න ඕනේ. එතකොට ආපු ධාරාව දෙකට බෙදෙනවා. මෙහෙට I1 වෙයි. මෙහෙට I2 වෙයි. right එතකොට අපි දානවා මේ රවුමට කවචර් දාමු. ඒක ලේසි. මොකද මේ රවුමට දැම්මහම උතර බලන්න මෙන්න මේ රවුමට දැම්මහම මෙතන කෙලින් 0.7 පාවිච්චි වෙන්නේ. ඒකට උදාහරණ පද අඩුයි. අපි සාමාන්‍යයෙන් ඔය දාන්නේ උදාහරණ පද අඩුයි. සිග්මා E සමානයි සිග්මා R නේ. සිග්මා E වලට එන්නේ 4. මෙතනින් යද්දි 10යි I. මෙතනින් යද්දි 0.7. 0.7 මෙහාට ගිහින් 4 ඍණ 0.7 සමානයි 10යි I. ඒ කියන්නේ 3.3 සමානයි 10යි I. ඒ කියන්නේ 0.2 3යි I 3යි කරන්නේ. මේක 10 විතර දෙක දහස් තරම් මේ පයින් ඉන්නේ. ඒ කියන්නේ මම මේකට 330 ඇම්පියර් කියලා දාගන්න. right 330 ඇම්පියර් කියලා දාගන්න. එතකොට හරියට එතකොට 330 ඇම්පියර් ආවා. මේකට දානවා දැන් V සමානයි IR. ඒ කාටද? 4යි යමු. V සමානයි IR දාන්න. එයාගේ V කියන්නේ කවුද? 0.7. 0.7 සමානයි. I කියන්නේ I1 වතාවක් 4. 4 බෙදුවාම 4 1යි 4 ඒවා 7න් 4 ගියාම 3යි 30ට 4 ඒවා 7යි 4 වරක් 4 28යි 30 28 ගියාම 2යි 20ට 5යි ඇම්පියර් මෙච්චර ගණන් තියෙනවා. දැන් මේක අර 330 මෙතනින් ආවා 175 මෙහෙන් ගිහලා දෙනවා ඒක ටික මෙහා හරහානේ යන්නේ රයිට් උගන්නවා 0.330 කින් අඩු කරන්න ඕනේ 0.175 10න් 5 5යි එකක් ගියාම 12න් 5 7යි 12න් 7 5යි එතන තුනක දෙකයි දෙකෙන් එකක් 155යි right ඒකේ හරි දාලා හරි විස්තරය ඕනනම් යාගේ විස්තරය ඔය සමනය අයියා දාන්න තියෙනවා right ඒකත් ඉවරයි ඊළඟ කාරණා තියෙනවා පාද රූපී දැක්කින පරිපූර්ණ ඩයෝඩ් එකේ පරිපතේ ගණන දානවා අර වගේම දරුවනි මේකට අයිත් දාරාව දාගෙන යනවා මෙතනදී මේ පැත්තට යනවා මෙහෙට යනවා හිතෙනවා නමුත් මේ පැත්තට යන්න බෑ මේක පල්ලෙන් පුරේදී එහෙනම් මේක අර සම්පූර්ණ දාරාව යනවා එනවා හරි දැන් මොකද වෙන්නේ සිග්මා E සමානයි සිග්මා ER දාන්න මේ රව සිග්මා E සමානයි සිග්මා ER එතකොට තියෙන එකම බැටරිය 8යි මේක 2යි මෙතන 8යි එතන මොකද වෙන්නේ 8 සමානයි 10යි දැන් මොකද වෙන්නේ 8 වෙනවා 10 යනවා ඒ වුණාද right අපි මේක අර අගවන්තර වුණා V සමානයි IR දාලා ගන්න තියෙනවා V සමානයි IR දැම්මම V වලට එන්නේ කීයද V තමයි I කියන්නේ 0.8යි R කියන්නේ 8යි අය තුමතරයි මොකද
ඒකත් හරි. ප්‍රතිපද දාගන්න බලන්න. උදාහරණෙ ඔයගොල්ලෝ දැන් තීරිය දිස්සනා ගාන. ඒක ඇත්තටම 1999 ප්‍රශ්නේ තියෙනවා. පළවෙනි එක තියෙන ඔන්න මොනවද තියෙන පහත පෙන්වනවා නැති දියෝඩ හා ප්‍රතිරෝධ සංයුක්තය අතරින් XY ලක්ෂ අතර කුඩාම ප්‍රතිරෝධය ලබා දෙයි. කුඩාම ප්‍රතිරෝධය. දරුවනි මේ වගේ ගණන් හදන්න ඔප්ෂන් දෙකක් තියෙනවා. එකක් අපිට පුළුවන් V සමානයි IR නේ අපි සම්පූර්ණ සමීකරණ V සමානයි IR කියලා නේ. කුඩාම ප්‍රතිරෝධය අහනවා නම් විශාලම ධාරාව යන්නේ හොයාගත්තා නම් ඒත් හරි. ඒකින්ද ක්‍රම දෙකකින්ම අපි ගණන් හදන්නේ මේ ගානේ ප්‍රතිරෝධ වෙන්නේ කියලා දීලා ඊළඟ ගාන ආරදින එහෙම ගාන ඊළඟව. එතකොට ඒක එහෙම දාමු. එතකොට දෙකම අහු වෙනවනේ. දැන් මේකේ තියෙනවා අඩුවම ප්‍රතිරෝධය නේ අහන්න ඕනේ. දාන දින ඩයෝඩ් ඔක්කොම පරිපූර්ණයි. රයිට්. එතකොට මොකද වෙන්නේ? මෙතනින් කරන්ට් එකක් ආවොත් මේක හරහා මේක කීයද? මේක බිඳුවයිනේ. රයිට්. එතකොට මේක හරහා කරන්ට් එකක් යනවාද? බිඳුවනේ මේක හරහා කරන්ට් එකක් යනවා මේ කටලේ දුරලා හින්දා. එන කරන්ට් එක ඔක්කොම මේ හරහා විතරනේ යන්නේ. එතකොට ආපු දාරාව සම්පූර්ණයෙන් මේ හරහා විතරක් යන හින්දා සම්පූර්ණ ප්‍රතිරෝධයට බලපාන්නේ මේක. මේ දෙන්න. එතකොට කීයද? RXY එනවා. මේ දෙන්නගේ එකතු. 15 කිලෝ අඩුම ප්‍රතිරෝධය අහන්න. අපි මං දැන් මේක පහම අදින්න බෑනේ දරුවනේ දුන්නේ. බෝඩ් එකකින් මං ඒකින්ද මෙහෙම කරන්නම්. අපි අර දෙන්නෙක් බලලා වැඩි කරනවා ඉතරන යනවා. හරිද? එතකොට දැන් මේකේ බැලුවොත් එහෙම මෙතනින් ආපු කරන්ට් එකට මේ ඩයෝඩ් එක හරහා කරන්ට් එකක් යන්න පුළුවන් දරුවනේ. නෑ. ඩයෝඩ් එක පස්සෙන් අපිට වෙන්න තියෙන්නේ. එහෙනම් යන්න බැරියයි RXY අනන්තයෙන්. මොකක් හරි එකක් ඉඳලා යන්න තියෙන අනන්තයෙන් ඉඳලා. එහෙනම් අපිට මේක කපලා දැම්ම හැකියි. දැනට කරොත් දැනට ඈ. එතකොට මේක හරහා කරන්ට් එකක් යන්න ආවොත් එහෙම මෙතනින් මේකක් නැහැ. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ ධාරාවක් යනවා විභවන්තරයකුත් නැහැ. එහෙනම් මේ දෙක තමයි ප්‍රතිරෝධයට බලපාන්නේ. දැන් x මෙතන y නේ. මේ දෙක බලපානවා නම් මේ දෙක සමාන්තරගතයිනේ ප්‍රතිරෝධ දෙක සමාන්තරගතයිනේ. මේව කට්ටි දන්නේ නේද ඉතින් පොඩ්ඩක් කියලා දෙන්නම්. හිතන්න මෙහෙම ප්‍රතිරෝධ දෙකක් තියෙනවා සමාන්තරගතව සම්බන්ධ කරලා. ඒක හිතන්නකො 7යි 8යි කියලා. ඒ දෙන්නගේ මේ සමකය ගන්න එකයට R සමානයි එකයට R1 දන්නේ එකයට මේක දාලා ඉති කතාවක්. දාලා දාන්න තියලා අපිට මේ කියන්නේ. හරිද? එතකොට හිතන්නකො එකයට 7 දන්නේ එකයට 8නේ. එතකොට 7 වරක් 8 යට දෙනවා. 8 වරක් 1 8යි. 8 වරක් 7 8 වරක් 1 7 වරක් 1 7යි. එතකොට එකයට R සමානයි. ඔන්නෝම වෙනවනේ R කියන්නේ එතකොට උඩට මාරු කරලා 7 වරක් 8 වැඩි කිරීම 7 දානවටනේ. ඒකෙන් දරුවනේ ඔයගොල්ලෝට ගන්න පුළුවන් උඩට එන්නේ දෙන්න වැඩි කරලා. යටට එන්නේ දෙන්න එකතු කරලා. එහෙනම් මේක ගෙලින් මේක ගත හැකි. කේටි ක්‍රමයකට එක පාමතට තියාගන්න. ඒක උඩට එන්නේ දෙන්න ගුණ කරලා යටට එන්නේ ප්‍රතිරෝධ දෙක එකතු කරලා. උඩට එන්නේ දෙන්න වැඩි කරලානේ. 10 වැඩි කිරීම 5 කිලෝ දාන්න ඕනේ දෙන්නම කිලෝ. යටට එන්නේ දෙන්න එකතු කරලා. එතකොට 10 වට 5 15නේ. 15ට 5 3යි. 10ට 1යි. ඒ කියන්නේ 10 බෙදීම 3යි. ඕම්. right. එතකොට දැනට 10 බෙදීම 3යි කියන්නේ තමයි 3.3යි ගන්නන්නේ. එතකොට 3.3 දරපු 15 දරපු. 15 ලොකුයි 3.3 අඩු. ගානේ හරියට අඩු එක නේද කියන්නේ මේකත් උත්තර ආයි කියන්නේ. right. දැනට ඔය ටික දාගන්න ටක් කරලා මේ ටික මකල මම ආයි මේවා කරනවා. අරෝනි මම අර රූප දෙක මැකුවා මේ ඒ ටික වැඩ නැහැ දැනට උත්තරේ තුනනේ. right. දැන් 4යි 5යි තියෙනවා MCQ එකේ අර කලින් තිබ්බේ කියන. එතකොට ඒකෙදි අර මේ කරන්ට් එක ආපු එක මෙතනින් යනවා මෙතනදී පාරවල් දෙකක් තියෙනවා මේක අර පරිපූර්ණ ඩයෝඩ් එකක් ඉඳලා ඔයගොල්ලෝ දන්නවා මම අර කලින් වීඩියෝ එකේදී කිව්වා මේ පරිපූර්ණ ඩයෝඩ් එක මොකද්ද මේ පෙරණැඹුරු අවස්ථාවේ ප්‍රතිරෝධ බිඳුව. එතකොට ප්‍රතිරෝධ බිඳුව නම් මේක හරහා යන්නේ නැහැ කොහොමත් මේක විභාන්තර බිඳුවකින්ද මේක හරහා විතරයි යන්නේ. එතකොට ප්‍රතිරෝධයට බලපාන්නේ මේක විතරයි. එතකොට RXY කියන්නේ 5 කිලෝ ඕම් වෙනවා. එතකොට 5 කිලෝ ඕම්ද 3.3 කිලෝ ඕම් මේක කිලෝ 3.3 කිලෝ ඕම්ද ලොකු මේ පොඩි කෙනෙක් අපෙන් අහලා තිබේ පොඩි අර එතකොට මේක දෙය උත්තර. ඊට පස්සේ මෙතෙන්ට ආවම මෙතනත් අර වගේම ඇවිල්ලා අර වගේම පාරවල් දෙකක් තියෙනවා මේකේ ඉන්න මේක හරහා විතරයි යන්නේ. එතකොට ප්‍රතිරෝධයට බලපාන මේක විතරයි. ඒකට RXY ගෙලින් වෙනවා 10 කිලෝ. කවුද ලොකු? මේ පොඩි 3.3 කියන්නේ මේකත් මේ උත්තරේ. හරි උත්තරේ 3. right. ඒක දාගන්නකො. ඒක දාගන්නට ගන්න. අදරන කොටෙන් තියෙන්නේ දිස්සනවා. දෙදා MCQ එක. ඒකේ තියෙනවා පහත පරිපථය අතරින් 6 වෝල්ට් කෝෂයේ විශාලම ධාරාවක් ඇදගන්නේ කුමන පරිපථයේද? right. අර මම කලින් ගානේ කොහොමද තව ක්‍රමයක් තියෙනවා කියලා. ඒ ක්‍රමය තමයි මේ. ඒකේ අර
කුඩාම ප්‍රතිරෝධය ආපු හින්දා වැඩිම ධාරාවක් කරලා ගෙවුවා නම් හරි. කියන්නේ මේ වගේ මීලියන් 4 විදිහට ඒ ගාන හදුවත් හරි. එතකොට බේටි අහලා තිබ්බ ඉඳන් තමයි මම කිව්වේ ඒක ඕනේ නැහැ කියලා. රයිට්? එතකොට දැන් මේකේ 6 වෝල්ට් දරුවනේ. හරි බලන්න. මේක කරන්ට් එකක් යනවා. මෙහෙම එනවා. මෙහෙම එනවා. මේ ඩයෝඩ් එක කරා කරන්ට් එක යනවද නැහැ. මේ කරා විතරයි යන්නේ. එතකොට අපි V සමානයි කෙලින්ම සිග්මා E සමාන සිග්මා R දැම්මොත් එහෙම සිග්මා E සමානයි සිග්මා R දැම්මොත් පරිපතේට මෙතනින් එන එකම බැටරිය 6යිනේ. අතන 3යි 1යි. 2යි 1යි ඈ 2යි 1යි අතර 10 3ක් තියෙනවා ඈ කිලෝ හින්දා ඒක මොකද නිදි කියනවා 9යි නේ ඒක තුනෙන් මිදුනොත් එහෙම 2 සමානයිනේ 10 ධන 3ක් තියෙනවා මෙතන 10 ධන 3ක් තියෙනවා මේවා හින්දා කිලෝ හින්දා රයිට් ඒ 10 ධන 3 මෙහෙදී 10 ඍණ 3ක් එනවා ඒක දාන්න ඕනේ දැන් පුතා 2 මිලි ඇම්පියර් වෙනවා දැන් උත්තරේ මේකද එකක් හදුවා මෙයාට දෙන්න උත්තරේ ඊළඟ එක මේකට මේකේ තර වගේ ධාරාව දාගන්න කියෝ මෙතනින් ධාරාව යනවද පුතා නැහැ ධාරාව යන්නේ නැහැ ධාරාව ගියට බිඳුවයි එහෙනම් මේකේ ධාරාව බිඳුවයි වැඩිම ධාරාවක් නේද මේක දැනට උත්තරේ නෙමෙයි ඊට පස්සේ මේකට ආවොත් මෙතනින් ධාරාව කියෝ එහෙම ආවොත් මෙතෙන් ආවොත් ආයෙ අර වගේ මේ පාරද කියන්නේ ආයෙකට පාරවල් දෙකම තියෙනවා හැබැයි මේක පරිපූර්ණ ඩයෝඩයක් හින්දා මේක හරහා විතරයි යන්නේ එතකොට මේක විපවාන්තරේ බිඳුවක් නේ එතකොට මේක කෙලින්ම 6ක් වෙනවා මේ සම්පූර්ණ එක 6ක් මෙතන බිඳුව වෙනවා මෙතන ඉතුරු 6 එන්න බෑ එතකොට 6යි වෝල්ට් එනවා එතෙන් එතකොට V සමානයි I දානවා ඒකට V කියන්නේ 6යි I කියන්නේ I මේක 2යි කිලෝ දාන්න ඕනේ කිලෝ 4 ගෙනින් දානවා එතකොට මේක 2 6 දෙකෙන් විතර 3යිනේ අර කිලෝ මේ පැත්තේදී 10යි බිඳු 3ක් එතකොට 3යි මිලියන් 3ද ලොකු 2ද කොහොමද 3 ලොකුයි එතකොට දරුවනේ මම මේ වැඩක් නැති උත්තර ටික වකනවා රයිට් දියාගන්න මේක ටික රයිට් දරුවනේ ඊළඟට මේකයි ධාරාවක් එනවා රයිට් මේක රයි ධාරාවක් එනවා මේක හරහා ධාරාවක් එනවා මේක හරහා ධාරාවක් එනවා මෙතන හරහා යන්නේ නැහැ මේක හරහා විතරයි යන්නේ ඇයි පරිපූර්ණ ඩයෝඩයක් නිසා ඒතර V සමානයි I දාන මෙතන බිඳුවයින් දරුවනේ මෙන්න මේක 6යි V සමානයි I දාන 6 සමානයි I වතාවක් 1යි එකවරකින් 10 3යි 10 3 මෙහාටදී 10 ඍණ 3යි රයිට් ඒ කියන්නේ 6යි මිලි ඇම්පියර් දැන් දරුවනේ 6යි මිලි ඇම්පියර්ද ලොකු 3යි මිලි ඇම්පියර්ද 6 ලොකු එහෙනම් අර තුන්වෙනි උත්තරේ අපිට කපලා දාන්න වෙනවා දැනට උත්තරේ 4 මේක හරහා යනකොට I ධාරාවක් එනවා මෙතනින් කිසිම ප්‍රතිරෝධයක් නැහැ කෙලින්ම යනවා එතකොට මේක කෙලින්ම 6යි right මේ දෙකේ සමාන්තරගත හින්දා සමාන්තරගත ප්‍රතිරෝධය හරහා තමයි 6 වෝල්ට් තියෙන එක විතර ධාරාව හොයාගන්න ඕනේ. ඒ ධාරාව අපිට ඕනේ. නැත්තම් මේ වෙන වෙනම මේකට V සමානයි දාලා V සමානයි දාලා දෙක එකතු කර ගන්නත් පුළුවන්. අපි කැමති විදිහකට කරමු. දෙකම කරන්නේ නැහැ ඕනේ. අපි දෙකම එකතු කරලා ගමු කෙලින්. නැත්තම් වෙන වෙනම හොඳද? මේ වෙනම. ඒක ලේසි. එතකොට I1 හොයාගන්න පුළුවන් 6 සමානයි 2 වැඩි කිරීම 10 3 වතාවක් I1. ඒ කියන්නේ 3 වැඩි කිරීම 10 ඍණ 3යි I1. ඒ කියන්නේ 3යි මිලියක්. එතකොට I1 I2 හොයාගන්න I2 හරහත් හැයෙන්නේ 6 සමානයි 1 වැඩි කිරීම 10 3 වතාවක් එතන ප්‍රතිරෝධය දීලා තියෙන්නේ දරුවනේ 1යි. එතකොට 1යි වතාවක් I2. එතකොට 6 වැඩි කිරීම 10 ඍණ 3යි. 6යි මිලි ඇම්පියර් I2 වෙන. එතකොට සම්පූර්ණයිනේ අපිට ඕනේ. 3යි 6යි කීයද? 9යි. 9යි මිලියන්. 9ද ලොකු 6යි. 9යි 6ද ලොකු. 9යි ලොකු. ගානේ අහන්න. විශාලතම ධාරාව ගන්නේ කොමනිකෙන්ද? එහෙනම් මේ උත්තරේ පහ. මේකයි. කොහොමද යන්නේ? උදාහරණ රූපයක් කරනවා. 2003යි වගේ. ඒක තියෙනවා. මේ පරිපතේ දියති සිලිකන් ඩයෝඩ් සඳහා IV ලක්ෂණ කියන්නේ වීර්ය සරණය දක්වා ඇත IV වීර්ය දානවා කියන්නේ IV ලක්ෂණ වීර්ය පිටින් 6 වෝල්ට් කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය නොගෙන හැක කෝෂයේ අභ්‍යන්තර නොගෙන හිනවා I1 I2 වගේ උඩින් මේකයි යවු මේකයි වань මුලින්ම උඩින් එක පස්සේ යවු මම ඒක දැනගත්ත වේද දරුවෝ එතකොට මේකේ දරුවනි දැන් ගාන දාන්න යන්නේ හදන්න යනකොට
ඕගොල්ලන්ට තේරෙනවා මේ කෝෂේ විභවාන්තරය කියන්නේ මෙන්න මේ දෙක අතර විභවාන්තරය. කෙලින්ම 6යි. අයි අපේ අත ප්‍රතිරෝධ නැහැ. ඊළඟට ඕගොල්ලන්ට එතකොට තේරෙනවා මේක එතකොට 6යි කියන්නේ නේ. එතකොට මේකත් කීයද? 6යි. මේක පොඩ්ඩක් තේරෙනවා මදිද දන්නේ නැහැ. ඉතින් පොඩි කපටි වෙන්න ඕනේ නම් ඕගොල්ලෝ කරන්න තියෙන්නේ මේක මකලා දාගන්න මෙතනින් ගන්න. මේක නිකන් තියන්න. අවුල නැහැ පොඩ්ඩක් දැන් වෙනස් කරන්න. ඒක හරහත් එතකොට තේරෙනවා ඕගොල්ලන්ට 6යි වෝල්ට් තමයි. හරි සම. එතකොට දරුවෝ අපි දන්නවා සාමාන්‍යයෙන් මේ ඩයෝඩ් එක පසු නැඹුරු අවස්ථාවේ කරන්ට් එකක් යන්නේ නැහැ. හැබැයි විශේෂම කතාව මේ graph එක දිහා අපි බලනකොට පසුබිම් වෝල්ටේජය කීයද? ඒක කීයද මේක දෙකයි. බැටරි සබ් මේක කීයද 6යි. 6 වුණොත් යන්න පුළුවන්. අය මේක පසුබිම් එක දෙකයි තියෙන්නේ. එතකොට මේක හරහා විභවාන්තරය දෙකයි. එතකොට මේක හරහා කීයද? 4. ඒ 6න් දෙකක් කල්පනා කරනවා මේක එන්නේ. රයිට්. ඊළඟට දරුවෝ මොකද දැනගන්න කොටක් ගන්න. දරුවෝනේ දැන් මේකේ මේ පෙරණැඹුරු අවස්ථාවේදී අපිට පේනවා 1.7යි වගේ ආසන්න අපිට හිතන්න තමයි 0.7 එකද කියලා. හැබැයි මේ ගාන 0.7 දැම්මත් උත්තරේ එනවා 1 දැම්මත් උත්තරේ එන කිසි ගැටලුවක් නැහැ. 1 දාලා හදනවද 0.7 දානවද කියලා ඔයගොල්ලෝ තීරණය කරන්න. මම 1 දාලා හදන්න ලේසියින්ට මේක කියන්නේ. රයිට්. එතකොට දරුවනේ පෙරණැඹුරු අවස්ථාවේදී මෙතන කීයද? 1 වෝල්ට්. එහෙනම් මේක කීයද? මේක සම්පූර්ණ 1යි නම් මෙතන 1යි නම් මෙතන 5යි වෝල්ට්. දැන් මොකද කරන්නේ? අපි මේකට දානවා V = I R1 එතකොට V කියන්නේ 5යි I1 R 5 බෙදීම I1 කියන්නේ 5 බෙදීම මේකට දාන්න. ඒක කෙලින්ම 6යි. එතකොට V = IR දැම්මහම R2ට එයාට එන්නේ V වලට 6යි I2 R වලට 2යි යනවා. දෙකක් කැපුණොත් 3 3 I2 වතාවක් R 3 බෙදීම ඊට පස්සේ R3 ගද්දි sorry R3 නෙවෙයි ඇත්තටම ඔක්කොම R තමයි I2 හැරෙන්නේ I1 I2 හරිද? දැන් මේකට විසමනයි අයියා දාද්දි ඒකට එන්නේ V වලට එන්නේ 4 I3 මෙතන යන කරන්ට් එක I3 දොර 4 බෙදීම ඕකට දරුවෝ තේරෙනවා යට ඔක්කොගේ මේකම ගන්න තියෙන්නේ. ඒතොර හිතන්නකෝ යාට බිස්කට් ගන්න නෑ හිතන්න බිස්කට් 100 නෑ. යාළුවෝ 5 දෙනෙක් බිස්කට් 100ක් බිස්කට් 5ක් තිබ්බොත් එහෙම යාළුවෝ දෙන්නෙක් හිටියොත් එහෙම 2.5යි. 3ක් තිබ්බොත් 3 දෙකෙන් බෙදුවොත් 1.5යි කියන්නේ. 4ක් තිබ්බොත් 4 බෙදියොත් 2යි. ඒ කියන්නේ 2යි. ඒතකොට යට එකම සංඛ්‍යාවක් නම් දරුවෝනි. උද ලොකු එක්කෙනා ලොකු. ඒ කියන්නේ මෙයා නම්බර් 1. දෙවෙනිය මෙයා. තුන්වෙනිය මෙයා. ගානේ අහන්න. I1 I2 අතරින් පිළිවෙලින් උඩරින් එකයි අවම එකයි ඕන. උඩරින් එක කවුද මෙයා? අවම එක කවුද? මෙයා. ඒ කියන්නේ I1 උයි I2 උයි කියන උත්තර. ඒ කියන්නේ උත්තරේ 3. තුන්වෙනි එක තමයි උත්තරේ. ඔක ලියන්න ඕනේ. දරුවනේ තවත් ගානක් වලට දක්වනවා 2005 ගාන. ඒකේ තියෙනවා පෙන්වෑලි පරිපතේ ඇති ඩයෝඩ් පෙරළැඹුරු ප්‍රතිරෝධය ශූන්‍ය වන අතර එහි පසුබිම වෝල්ටේජය 75. කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධ නොගැනීම හැක වෝල්ට් මීටර පාඩම්ගේ 12ක් වෙනවා. දැන් දීලා තියෙනවා. නේද? අක්කර මාර්ක් කොට පිට වෝල්ට් මීටර පාඩම්. හරිද? දැන් මෙන්න මෙහෙමයි. අර කලින් ගානේ මතක ඇති මෙතන මෙහෙම පසුබිම වෝල්ටේජය දෙක වුණාම දෙකයි තමයි ගන්න. සාමාන්‍යයෙන් අපි හැමතිස්සෙම පසුබිම වෙලාවෙදි කරන්ට් එකක් යන්නේ නැහැ කියලා ගන්නේ. මේ පසුබිම වෝල්ටේජය 75ක් ඔය 80ක් වගේ වෙනවා. එතකොට 75ක් 80ක් විතර වුණාම සාමාන්‍ය දාන බැටරිය 75ක් 80ක් ඉන්නේ නැති හින්දා සාමාන්‍ය දාන බැටරිය වැඩි වෙන්නෙම නැහැ. ඒක අපි අර ගානක පසුබිම් වෝල්ටේජ් තායයක් දෙන්නේ නැතුව කෙලින්ම පසු නැඹුරු අවස්ථාවල කරන්ට් එකක් නැති හිරිකන් නෙමෙයි ඕනේ මේකට කියලා ගන්න. නමුත් ඩයෝඩ් අර විශේෂ ඩයෝඩ් එක තමයි අර කලින් ගානේ අපි හැදුවේ. රයිට්? එතකොට මේ ගාන කියලා තියෙනවා මෙහෙම තියෙද්දි පාඩම්ගේ 12යි මේක. මේකේ පාඩම්ගේ 12යි. රයිට්? එතකොට අපි දැනගන්න කාරණා මේක පෙරණැඹුරු අවස්ථාවේදී ඩයෝඩ් එකේ ප්‍රතිරෝධයක් නැහැ. එහෙනම් මේක මොකක් වගේද? මෙහෙම ආපු කරන්ට් එක දෙපැත්තකට බෙදෙනවා. මේක මොකක් වගේද? කම්බියක් වගේ. එහෙනම් කම්බියන මේක අවශ්‍යද? නැද්ද? ඒක මකලා ඇන්දොත් එහෙම මෙතන 2යි 2යි කියලා සමාන්තරගත ප්‍රතිරෝධ දෙකක් තියෙනවා. 2යි 2යි සමාන්තරගතයි කියන්නේ කීයද පුතා? 2යි 2ක් කියන්නේ එකම ගාන නම් දෙක බෙදීම දෙක කීයද? 1යි. ඒතර මේක අර සමග ප්‍රතිරෝධ එකක් නේ. ඒතර මේ ඩයෝඩ් එක නෑ. මෙතන එකක් වගේ වෙච්ච එකක්. මෙතන දෙකයි.
දැන් ඕගොල්ලෝ දන්නවා මේක යනවා මේ සම්පූර්ණ එක කියන්නේ එකම ධාරාවේ ඉන්න මේකට 12යි නම් දෙකකට 12යි නම් එකකට කීයද පුතා? 6යි වෝල්ට්. දෙකකට 12යි නම් එකකට 6යි වෝල්ට්. එතකොට දැන් මේ සම්පූර්ණ එක කීයද? සම්පූර්ණ මේ එක 18යි. ඒක ඉන්නේ කාගෙන්ද? බැටරි. දැන් බැටරි වෝල්ටීතාවය දාන්න 18යි. මෙතන එක ගන්න ටික හදාගන්න කොටක් ගන්න. ඔව් දන්නුනේ. දැන් ඒක කියනවා පසු කුරු වෝල්ටීතාවය 75 කුරු අග්‍ර මාර්ග ඩයෝඩ් අග්‍ර මාර්ග කියන්නේ මෙහෙම තියෙන ඩයෝඩ් එක අනිත් පැත්තට. මේ වගේ. ඒතර මේකාරා කීයක් තියෙන්න පුළුවන්ද? 75. මේ බැටරිය අනේ පුතේ අපි හොයාගන්න 18යි. 18 කරලා පුළුවන් 75 මැඩ පවත් එක ලියන්න. මෙතනින් කරන්ට් එක එනවා හරි. මෙතෙන්ට එනවා හරි. මෙතෙන් එනවා හරි. මේක පරිපූර්ණ මේකක් තියෙන්නේ. එතකොට මෙතන පාරවල් දෙකක් තියෙනවනේ යාට. යට පාරද කියන්න පුළුවන්ද? යට පාරද කියන්න පුළුවන්ද? බෑ. ඒ විතර පසුගුරු එක 75. 75 වැඩි වුණොත් යන්න පුළුවන්. 75ක් තියාගෙන යන්න පුළුවන් කියන්නේ. ඒතර 75ට වැඩිද නෑනේ. එහෙනම් මේ කරන්ට් එක සම්පූර්ණයෙන් යන්නේ මෙයාගෙන්නේ. එතකොට මේක වැඩක් නෑ අපිට. එහෙනම් ඒක නැතුව මම ඇද ගන්නවා. මෙතන තියෙනවා 2යි. මේක 18යි. එතකොට දරුවනේ මෙන්න මෙහෙම එක ප්‍රතිරෝධයක් තියෙනවා 2යි. දැන් අපි දන්නවා මේක 2යි නම් දරුවනේ. අපි දන්නවා මේකට මේක බලන්න 2යි නේ. 2යි නම් සමානව බෙදෙන්න. 18යි තියෙන්නේ. සම්පූර්ණ එක 18යි සමානව දෙකට බෙදෙන්න. එකක් කීයද 9යි කො. එතකොට මෙතන මේක හරහා විකුණන්න තමයි මේකෙන් පේන්නේ. කීයද? 9යි. උත්තරේ තියෙනවා 3. ඔබ දැන් උඩ තිරී ඉස්සරහට පහළ දැක්කේ පරිපතේ යොදා ඇති බල්බය 6 වෝල්ට් 100 mA ඒවාය යොදා ඇති ඩයෝඩ් පරිපූර්ණයෙන් උපකල්පනය කර A, B, C පරිපතවල කවර බල්බ හොඳින් දැල්වේද තීත්‍තිපි අඩුවෙන් දැල්වේද නොදැල්වේද යන හේතු සහිත දක්වන්න. රයිට් දරුවෝ. අපි බලමු. මුලින්ම ඔබට දැනගන්න ඕනේ බල්බේ හොඳින් දැල්වෙනවා කියන්නේ පුතේ බල්බ් එකේ දැන් කියලා තියෙනවා නේද ප්‍රමාණනය කරලා තියෙනවා 6 වෝල්ට් 100 mA කියලා. දැන් අපිට 100 mA ප්‍රමාණය දෙන්නේ නැහැ. 6 වෝල්ට් ආව නම් හොඳින් දැල්වෙනවා. රයිට්? එතකොට අඩු දීප්තියකින් දැල්වෙනවා කියන දරුවනේ. ඔබට දැකලා තියෙන ඩීම් අවස්ථාව කියලා අපි කියන්නේ. ඔය ඩීම් නම් මම කියනවා. ඒතර අර එළිය අඩුයි නේද? දීප්තිය අඩුයි කියන්නේ වෝල්ටේජ් එක අර 6 වෝල්ට් තියෙන ඕන එක ඊට අඩු ගානකින්. තියෙනකොට බල්බ් එක දැල්වෙනවා පිච්චෙන්නේ නැහැ දැල්වෙනවා. හැබැයි එළිය අඩු. ඒක අඩු දීප්තියක්. එතකොට අපි ගාන හදලා බලන්න ඕනේ කාටද 6 වෝල්ට් තියෙන්නේ. කාට යනවද කරන්ට් එක යන්නේ නැත්නම් එයා දැල්වෙන්නේ නැහැ. 6 වෝල්ට් තියෙන විදිහට කරන්ට් එක ගියොත් එයා උඩින් මේකෙන් දැල්වෙනවා. 6 වෝල්ට් අඩුවෙන් ගියොත් එයා අඩු දීප්තියකින් දැල්වෙනවා. බලමු. මේ ගන්න. එතනින් කරන්ට් එකක් එනවා. එතෙන්ට එනවා. එතන එන එකට දරුවනේ පාරවල් දෙකක් තියෙනවා. එකක් මෙහෙන් යන්න පුළුවන්, එකක් පල්ලෙහෙන් යන්න පුළුවන්. ඇත්තටම මේ පැත්තෙන් යන්න පුළුවන්ද? බෑ. ඇයි? මේ ඩයෝඩ් එක පස්සෙන් පුළුවන් ඉතින්. එහෙනම් මේකෙන් විතරයි යන්නේ. එතකොට මේක හරහා ධාරාවක් යනවද? නැහැ. එහෙනම් මේ බල්බ් එක දැල්වෙනවද? නැහැ. එතකොට B2 නොදැල්වි. ධාරාවක් යන්නේ නැත්නම් දැල්වෙන්නේ නැහැ. නොදැල්වි. B1 දරුවනේ. දැල්වෙනවා බලමු පොඩ්ඩක් හොඳින් දැල්වෙනවද මේවා වෙනවද කියලා. ධාරාව එනවනම් දැල්ලේ කියලා දැනට දාගමුකෝ. ඉස්සරහ දාලා තියෙන හොඳින් දැල්වෙයිද නැත්නම් අඩු දීප්තියකින් දැල්වෙයිද කියන්නේ. හරිද? දැන් දරුවනේ මේක 6 වෝල්ට් නේ. මේක හරහා 6 වෝල්ට්. එහෙනම් අපි දන්නවා මේක හරහා කීයක් වෙන්න ඕනද? 6 වෝල්ට් නේ. මේ සම්පූර්ණ එක 6 වෝල්ට්. මේ සම්පූර්ණ එක 6 වෝල්ට් නම් මේක හරහා පරිපූර්ණ ඩයෝඩ් එකේ තිබෙදරුණු. ඔව් පරිපූර්ණ ඩයෝඩ් එකේ තිබෙ. එහෙනම් මේක හරහා විභවාන්තරේ බිඳුවයි. එහෙනම් මේක කීයද? 6 වෝල්ට්. 6 වෝල්ට්. එහෙනම් 6 වෝල්ට් නේද ප්‍රමාණය කරලා තිබෙ. ඔව්. එහෙනම් මේක හොඳින් දැල්ලි. හොඳින් දැල්ලි. ඊට පස්සේ අපි යනවා මේකට. මේකේ තියෙනවා ඒකත් 6 වෝල්ට් බැටරි එකෙන් මම මේවල තියෙන්නේ. අපි බලමු ධාරාව යනවා. මෙහෙම එනවා. ඒ කියන්නේ මෙයා දැල්වෙනවා. කොහොමද දැල්වෙන්නේ කියන එක අපි බලමු. මෙතෙන් දාව මෙයාට පාරවල් දෙකක් තියෙනවා යටින් උඩින්. යටේ එක පරිපූර්ණ ඩයෝඩ් එක. පරිපූර්ණ ඩයෝඩ් එක අපි දන්නවා විභවාන්තරේ බිඳුව. එහෙනම් මේක විභවාන්තරේ බිඳුව උනොත් දරුවනේ උඩින් යන්නේ නැහැ. උඩින් ප්‍රතිරෝධයක් තියෙන හේතුන් යන කරන්ට් එක යන්න බෑ නේ. ඒක විභවාන්තරයක් යනවනේ. ඊට යටින් විතරයි කරන්ට් එක යන්නේ. මේක හරහා යන්නේ නැහැ. එහෙනම් මේක මොන බල්බ් එකද? B2 බල්බ් එක. මේක B1 බල්බ් එක. ඒකේ B1 හොඳින් දැල්විය. හොඳින් හොඳින් දැල්විය දැන් දෙකට කියන්නේ. B2 කියන්නේ නොදැල්ලේ ඒක හරි. තොර මේක ගැන හිතුවම දරුවනේ මේක 6 වෝල්ට් නේ. ඒක 6 වෝල්ට් වුණාම මේක හරහා බිඳුවයිනේ. තොර මේක හරහා කීයක් වෙන්න ඕනද? 6 වෝල්ට් වෙන්න ඕනේ.
එතකොට B1 හරහා ගියද 6 වෝල්ට් නේ 6 වෝල්ට් ප්‍රමාණය කළා තිබේ. ඒ කියන්නේ උපරිම දීප්තියකින් දැල්වෙනවා. මොනින්ද? ඇත්තට මේ දෙකම උත්තරේ. රයිට්. ඊට පස්සේ මේක දිහා බැලුවොත් මේකත් 6 වෝල්ට් බැටරියක් තියෙන්නේ. ධාරාව වෙනවා. පාරවල් දෙකයි යටිනේ උඩිනුයි. යට තියෙන පරිපූර්ණ ඩයෝඩ්. පරිපූර්ණ ඩයෝඩ් එක පසුනවර අවස්ථාවේදී කරන්ට් එකක් යනවද නැහැ. එහෙනම් උඩින් විතරයි කරන්ට් එක. එතකොට දැන් උනේ දෙකම හරහා යනවා. ඒ කියන්නේ දෙන්නම දැල් වෙනවා. දැල් වේ. එතකොට බලමු හොඳින් දැල් වේද නැද්ද කියලා බලන්න ඕනේ කියලා. මේ බල්බ දෙකම එක જાති දෙන්නේ. එකම ගාන ප්‍රමාණය කරලා තිබෙන්නේ. එකම ප්‍රතිරෝධයක් එහෙනම් තියෙන්නේ. සමාන ප්‍රතිරෝධ දින දෙන්නේ. සමාන ප්‍රතිරෝධ දින දෙන්නේ නම් ඒ දෙන්න හරහා විභවාන්තර මොකද වෙන්න ඕනේ? එකම ධාරාව යනවා නම් විභවාන්තර සමාන වෙනවා. සමාන ප්‍රතිරෝධ දෙක ගන්න නම් විභවාන්තර සමාන වෙනවා. එතකොට මේක හරහා තිබ්බේ 6යිනේ. 6 දෙකට බෙදලා යනවා. ඒතර කියන්නේ මේක හරහා 3 වෝල්ට්. එතකොට 3 වෝල්ට් කියන්නේ හොඳින් දැල්වෙන එකද? නෑ. අඩු දීප්තියකින් දැල්වේ. අඩු දීප්තියකින් දැල්වේ. මේකත් අඩු දීප්තියකින් දැල්වේ. රයිට් දරුවනි වැඩි ලියාගමු බලනකොට. ඔව් ගණන් තීරේ දිස්වර ගන්න. සම්තුලිත අවස්ථාවේ පවතින සම්ප්‍රදායඩ රූපේ දැක්වේ. එහි ආයත ප්‍රදේශය තුල විද්‍යුත් තිබේ වෙනස් වන ආකාරය දැක්වෙන පස්තාරය වන්නේ. රයිට් දරුවනි. ආයත ප්‍රදේශය තුල විද්‍යුත් තිබේ වෙනස් වන ආකාරය. ඔයගොල්ලෝ මේක දැනගන්න අවශ්‍යයි නම් යන්න ඕනේ පළවෙනි වීඩියෝ එකට. එක A කියන වීඩියෝ එකට ගියා නම් හරි. ඒකේ දරුවනි මෙතන ඍණ විභවයක් තියෙන්නේ. ඍණ විභවයක් තියෙන්නේ. මෙතන ධන විභවයක් තියෙන්නේ. ධන ගාන. මේක බලන්න ඕනේ ඊට පස්සේ වචනේ තමයි ඔයගොල්ලෝ පරිපූර්ණ ඩයෝඩයක්ද නැද්ද කියන්නේ. ගාන තියෙනවා. සංදි ඩයෝඩයක් කියන පරිපූර්ණ කියලා නෑ. පරිපූර්ණ නැත්තම් දරුවනේ මේක ඔයගොල්ලෝ මතක ඇති වුණොම වක්‍රාකාර විදිහට තමයි ආවේ. රයිට්. ඊට පස්සේ තව ගානක් දැක්කනවා දැන් ඕකේ ඒකේ ඊළඟ කොටස. හරිද? ඉහත ගැටලුවේ සඳහන් දී යටි ආයත ප්‍රදේශය තුළ විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවයේ විශාලත්වය වෙනස් වන ආකාරයේ පෙන්වන පස්තාරය වන්නේ. දැන් දරුවනේ මේකේම විද්‍යුත් ක්ෂේත්‍රය ගැන අපි හිතුවොත් මොකද වෙන්නේ? විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය මේ ලයින් එක මේක වෙන්නේ. විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය මේකේ ආවේ ඔයගොල්ලන්ට මතක ඇති අර අන්තිමටම ඇත්ත අර වීඩියෝ කරනවා. කලින් එකට උත්තරේ දරුවනේ 2 මේකට උත්තරේ දරුවනේ 3. ඔය දෙකම දාගන්න ටක් ගන්න. ඔබට දැන් 30 තවත් ළඟ ඒකේ තියෙන්නේ මෙහි පරිපූර්ණ පීඑන් සංදේශකන විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය නිරූපණය කරනුයේ කියලා තියෙනවා. රූප පහක් දී MCQ එක. හරිද? ඒක ප්‍රශ්නයක්. එතකොට මේකේ දරුවනේ මේ තියෙන පරිපූර්ණ නොවන ඩයෝඩ් එක. පරිපූර්ණ ඩයෝඩ් එක උග වෙන්නේ අර කලින් වීඩියෝ එකේ තියෙන පළවෙනි එක A කියන වීඩියෝ එකේ. ඔන්න විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය නියත විදිහට තමයි පරිපූර්ණ ඩයෝඩ් එක වෙනස් වෙන්නේ. ඒක උත්තරේ දරුවනේ 3. රයිට් උකක් දාගන්න ඕක. හරි දරුවනේ එහෙනම් අපි මේ වීඩියෝ මෙතනින් අයින් ඉවර කරන්න දානවා. ඒතර මේක මේ මෙතනින් අපි ඩයෝඩ් වල සම්බන්ධව දේවල් ආයි ළඟදී දාන්නේ නැහැ. මොකද මේ අපිට චුල්ලා දෙන්නේ සෙනා ඩයෝඩ් එක ගැනයි අර අර්ථතරංග ඍජු කරන්නේ කුණු තරංග ඍජු කරන්නේ ගැනයි. ඒක වෙනම කතාවක්. සෙනා ඩයෝඩ් එකට පොඩි කතාවක්. එතකොට මේ ඒක අපි තව සතියක් වගේ ගිහිල්ලා දාන්න කෙමීට ඩයෝඩ් ගැන දැන් ඔයගොල්ලෝ පුළුවන්. දැන් අපිට ට්‍රාන්සිස්ටර් එක වීඩියෝ එකක් තියෙනවා දාන්න. කාරකාත්මක වර්ධක පටන් ගත්තේ නැහැ. ඒ දෙකක් දාන්න. ඒකේ වීඩියෝ දෙකක් විතර දෙකක් තුනක් හරියයි. ඒක දාන්නත් තියෙනවා. එතකොට කට්ටිය කියන දේ චුම්බක ශාස්ත්‍ර දාන්න කියලා. චුම්බක ශාස්ත්‍ර ආලෝකය දාන්න කියලා දැඩි ඉල්ලීමක් තියෙනවා. ආලෝකය දාන්න කියන 2021 කට්ටිය ඒගොල්ලොත් ඉතින් ඇත්තටම ඉතින් කරන්න ඕන එකක්. එහෙම වුණොත් අපි දැන් අර මේ කාවුකට සෙනා ඩයෝඩ් එක කරලා චුට්ටක් වෙලාව දීලා ඔයගොල්ලෝ දැන් අර ඉලෙක්ට්‍රොනික වටින්ම ඔක්කොම හැම කැලේම අහුවෙන විදිහට තමයි අපි දැන් මේ කරගෙන ගියේ. පිට ඩයෝඩ් කරා ට්‍රාන්සිස්ටර් කරා ඒක පාට්නර් හැම එකම පුළුවන් කරගෙන තමයි යන්නේ. මේ එතකොට අපිට පුළුවන් නැත්නම් සෙනා ඩයෝඩ් එක දාලා එහෙම යනකොට තව දවසක් පරක් වෙනවා නේද? ඒක අපි හදන්න අර ටික එහෙම වටේම පාලන කරලා කොහොමද පාලනය කරනවා. ඔයගොල්ලෝ මම ලේසි එකකට කරලා තියෙනවා. ප්ලේලිස්ට් විදිහට දාලා තියෙනවා එක එක ඒවා ඉලෙක්ට්‍රොනික ඊළඟට අපි අනිත් පාඩම් නම් මම වෙනම එකක් දාලා දුන්නා.
ප්‍රත්‍යක්ෂතාවයත් කරන්න කියලා කටින් ප්‍රත්‍යක්ෂතාවය පුෂ්ටික ආදී වගේ දේවල් ඔයගොල්ලන්ට ඕන නම් මොකක්ද පාඩමක් අවශ්‍යයි කියලා හිතනවා නම් ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න මේ පාඩම නැත්නම් මගේ වීඩියෝ එක අතරතුර මට නම්බර් එකකට මේ කෝල් කරන්න ආයි පාඩම සාමාන්‍ය කාර්යබහුලයි ඒකින්ද කරන්න එපා කෝල් කරා කියලා කියන සමානට උසන්න බැරි වෙයි ඒකයි මෙසේජ් එකක් හරි WhatsApp වලින් මෙසේජ් එකක් දාලා තියෙනවා මට අර කතාව කියන එක තේරුම් ගන්න පුළුවන් අනිත් එක ඔයගොල්ලෝ ඕන කෙනෙක්ට ඕන නෝට් එකක් ඉල්ලන්න දෙනවා ඒකේ මේ කිසි නෝට් එකක් ස්කෑන් කරලා දානවා ඒක තමයි කියන්නේ